වස්සාන ධර්ම දේශනා. දැන් අපි සමහර වෙලාවට අපට හිතේ දුකක් ලොකු හිතේ වේදනාවක් ආපු ගමන් ළඟම ඉන්න කෙනෙකුට කතා කරලා කියනවා. එක්කෝ අම්මට, එක්කෝ තාත්තට, නැත්තම් සහෝදරයට, සහෝදරියට, නැත්තම් පින්වත්නි අපි වඩාත්ම අපට සමීප වෙච්ච කෙනෙක්ට කතා කරලා කියන්නේ. එතකොට එයාට ඒක කියනකොට එයා සාවධානව හොඳට ඇහුම්කන් දෙන්නෙක් වෙලා අපි කියන දේ අහන් ඉන්නවා. අහන් ඉඳලා එයා අපට කියනවා මෙන්න මෙහෙමයි කියලා එයා අපට උපදෙස් දෙනවා. එයා අපට කියනවා ඔයා හිතන්න ඔයාගේ ජීවිතය පිළිබඳව ඔයා කල්පනා කරන්න කියලා අපිට එයා උපදෙස් දෙනවා. එතකොට පින්වත්නි වැරදිලා හරි අපි යම් දවසක හොඳ තැනක ගිහිල්ලා ඉන්නකොට ඒ උපදෙස් පිළි අරගෙන අපි හොඳට ඉවසලා කරුණාවන්ත වෙලා එයා කිව්ව මාර්ගයේ ගිහිල්ලා අපි යම් තැනක දවසක ඉන්නකොට පින්වත්නි ඔන්න එයාගෙන් කෝල් එකක් එනවා. ඔන්න අපි ආන්සර් කරන්නේ කාර්යබහුලත්වයක් පෙන්නනවා. පිනිකම් බොරු වැඩක් පෙන්වන්නේ පින්වත්නි. සමහර මිනිස්සු කියනවානේ අපි කාර්යබහුල වැඩ වැඩි. සමහරු අපට කතා කරලා කියනවා පින්වත්නි හරි බිසි වුණා හාමුදුරනේ. එන්නවත් උන්නේ පන්සල පැත්තේ මාර බිසි එකක් තිබුණේ. පින්වත්නි බොරු කියන්න එපා. මිනිස්සු ඔය කියන තරම් කාර්යබහුල නම් මිනිස්සු මැරෙන්නත් මාරයාට කියන්න එපා. අපෝ මාරයෝ හරි බිසි. මට එන්න විදිහක් නැහැ. පොඩ්ඩක් හිටපන් මම මේ වැඩට ගිහින් එනකන් කියලා කියන්න එපා මාරයාට. එහෙම කියන්නේ මිනිස්සු මැරලා යනවා පින්වත්. ඒ නිසා මැරෙන්න කලින් මේ කියන දේවල් ටික පුළුවන් තරම් හොඳට අහලා ඔබේ ජීවිතය හදාගන්න. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ නාත්තණ්ඩිය පහළ කොට්ටරා මුල්ල පදිංචි දැනට ඉතාලියේ ලූකා නගරයේ සේවය නියුතු එම් නිරෝෂණී කරුණාරත්න මහත්මියයි. එතුමියගේ ප්‍රධාන අරමුණු වන්නේ නාත්තණ්ඩිය පහළ කොට්ටරා මුල්ල විසූ 2019 මැයි මාස 17 වන දින පරලෝ සැපත් එම් දයාවතී ආදරණීය නැන්දාට සහ 2019 දෙසැම්බර් 15 වන දින හදිසියේ අභාවයට පත් වූ ආර්.පී. නිමල් රණසිංහ දයාබර මාමාට පරලෝ සුගතිය පිණිස දානයන් අතර උතුම් වූ දානය ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. අද දේශකයන්න් වහන්සේ බොරැල්ල ශ්‍රී ලංකාරාම වාසී පූජ්‍යපාද උණුවතුරු බුබුලේ පියදස්සී ස්වාමීන් වහන්සේ අවසරයි අපේ හාමුදුරුවනේ. समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्दम्मं मुनिराजस्स सुनन्तु संगमुक्कदं धम्मස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ දස බලධාරී සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රවණාභිලාෂී වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ශ්‍රවණය කරන ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත කාරුණික පින්වත්නි, අදත් වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ සූදානම් වන්නේ මේ වෙලාවට નિયમિતව විකාශය කරවනු ලබන ධර්මානුශාසනාවකට පින්වත් ඔබගේ සවන්පත්
යොමු කරන්නටයි. පින්වත්නි, අද මේ උතුම් ධර්මානුශාසනාව වෙනුවෙන් වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ පින්බර දායකත්වයෙන් කටයුතු කරන්නේ නාත්තන්ඩිය පහළ කොට්ටර මුල්ල පදිංචි දැනට ඉතාලියේ ලූකා නගරයේ සේවයේ නියුතු එම් නිරෝෂණී කරුණාරත්න පින්වත් මහත්මිය විසින්. ඒ පින්වත් මහත්මියගේ ප්‍රධාන අරමුණ බලාපොරොත්තුව බවට පත්වන්නේ නාත්තන්ඩිය පහළ කොට්ටරා මුල්ල විසූ 2019 මැයි මාස 17 වන දින පරලෝ සැපත් එම් දයාවති ආදරණීය නැන්දාට සහ 2019 දෙසැම්බර් මාස 15 වන දින හදිස්සියේ අභාවයට පත් ආර්.පී. නිමල් රණසිංහ දයාබර මාමාට පරලෝ සුගතිය පිණිස දානයන් අතර උතුම්ම දානය වූ ධර්ම දානමය පින්කමක් සිදුකොට පින් අනුමෝදන් කිරීමයි. ඉතින් ඒ තමන්ට බොහෝම ආදරයෙන් කරුණාවෙන් කුඩා කල සිටම දරු සෙනෙහසින් රැකබලාගත් පෝෂණය කරපු බොහෝ දූ දරුවන්ට මව්පිය සෙනෙහස නොඅඩුව ලබා දුන්න උතුම් ගුණයට මෙම ධර්ම දානමය කුසලය ඒ දෙපළට අනුමෝදන් වේවා කියන ප්‍රාර්ථනාවයි ඉතාලියේ ලූකා නගරයේ සේවය කරන එම් නිරෝෂණී කරුණාරත්න පින්වත් මහත්මිය විසින් සිදු කරනු ලබන්නේ. ඉතින් මේ ධර්මයට අනුව පින්වත්නි හැම කෙනෙකුටම බෑ අම්මා කෙනෙක් වෙන්න, තාත්තා කෙනෙක් වෙන්න. සමහර වෙලාවට පින්වත්නි සමහර දරුවන්ට දෙමව්පියන්ට වැඩිය ගොඩාක් සමීප වෙච්ච ඒ පවුලෙම ඥාතීන් ඉන්නවා. එමන් නැත්තම් කුඩා කාලේ ඉඳලම අම්මට වැඩිය ආදරයෙන් තමන්ව බලාගත්ත ඥාතීන් ඉන්නවා. තාත්තට වැඩිය ආදරයෙන් තමන්ව බලාගත්ත ඥාතීන් ඉන්නවා. බොහෝ දරුවන්ට එවන් හිතවත් නෑදෑකම් තිබෙන බව අපි දන්නවා. ඉතින් මේ නිරෝෂණී කරුණාරත්න පින්වත් මහත්මියවත් කුඩා කාලේ ඉඳලම දරු සෙනෙහසින් රැක බලාගෙන පෝෂණය කරලා තියෙන්නේ. ඒ පින්වත් මව්පිය සෙනෙහස දීලා තියෙන්නේ මීට අවුරුදු 3කට පෙර පරලෝ සැපත් වන්නට යෙදුන එම් දයාවති ආදරණීය නැන්දනියත් ඒ වගේම 2019 දෙසැම්බර් මාස 15 වන දින හදිස්සියේ පරලෝ සැපත් වුණ ආර්.පී. නිමල් රණසිංහ දයාබර මාමණ්ඩියත් කියන මේ දෙපළ. ඉතින් ඒ නිසා එතුමිය උතුම් වූ මව්පිය සෙනෙහසින් යුක්තව තමයි ඒ දෙපළව සලකන්නේ. මේ ලෝකයේ පින්වත්නි අපට සෙනෙහස කරුණාව දක්වන ඕනෑම තැනකදී අපි නතර වෙනවා. සමහර විට ඕනෑම කෙනෙක් ළඟ අපි නතර වෙනවා. අපි දන්නවා අපි ආදරයෙන් රැකබලා ගන්න පුළුවන් ආදරණීය ස්වාමියෙක් ඉන්නවනම් අපි ඔහු ගාව නතර වෙනවා. ඒ වගේම අපි ආදරයෙන් රැකබලා ගන්න බිරිඳක් ඉන්නවනම් අපි ඇය ගාව නතර වෙනවා. ඊළඟට අපි ආදරයෙන් රැකබලා ගන්න පෝෂණය කරන දරුවෙක් ඉන්නවනම් දරුවෝ 10ක් ඉන්න තැන දරුවෝ 9 දෙනෙක්ම නොසලකා ආදරයෙන් බලා ගන්න සෙනෙහස දක්වන එක දරුවෙක් ඉන්නවනම් ඒ දරුවා ගාව අපි නවතිනවා. ඒක තමයි පින්වත්නි මේ ලෝකයේ ස්වභාවය. ඒ නිසා අපට හිත ගිය තැන අපි නවතිනවා. අපට සෙනෙහස දක්වන තැන අපි නවතිනවා. ඒක අපට විතරක් නෙවෙයි පින්වත්නි. සතෙක් වුණත් එහෙම තමයි. දැන් මගේ කාමරේට හැමදාම පින්වත්නි පූස් පැටියෙක් එනවා. පැටියෙක් කියලා කියන්නේ එයා සාමාන්‍ය පූසෙක්. ඉතින් එයා තට්ටු 3ක් 4ක් නැගගෙන මම ඉන්නේ තට්ටු 3ක් 4ක් උඩ ආවාසයක මම ඉන්නේ. නැගගෙන පින්වත්නි මෙයා ඥාව් ඥාව් ගාලා මාව හොයාගෙන එනවා. ඇවිල්ලා දොරටත් තට්ටු කරනවා කතා කරනවා මට. එයා කියනවා ඇති කොහෙද මේ ඉන්නේ කොහෙද දොර අරින්නේ කියලා කියනවා ඇති. ඉතින් මම ටක් ගාලා දොර ඇරලා එයාව වඩාගෙන තුරුළු කරගෙන අත ගන්නවා.
මොන හරි කන්න තිබ්බොත් කන්න දෙනවා. එහෙම කරනකොට පින්වත්නි ඒ සත්තු කොතැන හිටියත් පුස් එන්න කිටි එන්න කියලා කිව්වට පස්සේ ඒ සත්තු අපි හොයාගෙන එනවා පින්වත්නි. ඉතින් ඒ වගේ දැන් බලන්න අපට සෙනෙහස තියෙන්නේ කොතනද? අපට සෙනෙහස තියෙන තැනයි අපි නවතින්නේ. සත්තුත් එහෙම තමයි, අපිත් එහෙම තමයි. මොකද මේ ලෝකයේ සියලු සත්වයන් තමන්ට යමෙක් සෙනෙහසක් දක්වනවා නම් යම් ආකාරයකට ඒ සෙනෙහස ළඟ ඔවුන් නවාතැන් ගන්නවා. ඉතින් ඒ නිසා පින්වත්නි මේ ලෝකේ ගොඩාක් අය ඇති මේ වගේ මාමල නැන්දලා ගාව, ආච්චිලා සීයලා ගාව හැදිච්ච වැඩිච්ච. ඉතින් ඒ අයට පුදුම ආදරයක් ලෙන්ගතුකමක් තියෙන්නේ. මේ පහුගිය දවසක දරුවෙක් ආච්චි අම්මා කෙනෙක් එක්කරන් ඇවිල්ලා කියනවා පොඩි හාමුදුරුවනේ මේ ආච්චි අම්මා තමයි මාව පොඩි කාලේ ඉඳලම හදාගත්තේ. ඉතින් මගේ අම්මටත් වැඩිය මගේ ආච්චි අම්මා තමයි ආදරයෙන් මාව රැක්කේ. එහෙම කියලා පින්වත්නි ඒ දරුවගෙන් මං ඇහුවා අම්මා කෝ කියලා. අනේ පොඩි හාමුදුරනේ අම්මා මම පොඩි කාලෙම රට ගියා. ආච්චි අම්මා ගාව තමයි මම පොඩි කාලේ ඉඳන් හැදුනේ. එතකොට අම්මගේ සෙනෙහසක් කියන එක මම දැනගත්තේ නෑ. නමුත් මට ආච්චි අම්මගේ සෙනෙහස කියන එක හොඳට දැනුණා. ඉතින් බලන්න පින්වත්නි මේ වගේ අපේ අම්මා ළඟ නැති වුණත් අම්මගේ සෙනෙහස අඩුවක් නැතුව දෙන්න පුළුවන් දරුවෙක් ඉන්නවා නම් ඒ දරුවා පින්වත්නි මොනතරම්නම් වාසනාවන්තද? ඒ වගේම ඒ අම්මලා මොනතරම් වාසනාවන්තද? සමහර විට පින්වත්නි දරුවන් නැති දෙමව්පියෝ ඉන්නවා අඬ පසුතැවිතවි අනේ යයි තාම අපට දරුවෙක් නැත්තේ කියලා. හැබැයි පින්වත්නි සමහර අම්මලාට දරුවෝ නැති වුණත් සමහර කාන්තාවන්ට දරුවෝ නැති වුණත් දරුවෝ අරන් හදා ගන්නවා නැත්තම් වෙන කෙනෙකුගේ දරුවෙක් සෙනෙහසින් බලා ගන්නවා. එතකොට පින්වත්නි එතන වුණත් උත්තරීතර උතුම් මාතෘත්වය කියන එක ජනිත කරවන්නට පුළුවන්. එතකොට ඒ දරුවෝ පොඩි කාලේ ඉඳන්ම හදා ගන්නකොට පින්වත්නි ඒ දරුවන්ට මව් සෙනෙහස දැනෙන්නේ හදා ගන්න කෙනා ළඟ. එතකොට එයා අඩුවක් නෑර තමන්ගේ දරුවෙක්ට වගේ. අපි කියමුකෝ අම්මා නෙවෙයි පුංචි අම්මා වුණත් කමන්නේ. අම්මා නෙවෙයි ආච්චි අම්මා වුණත් කමන්නේ. මේ වගේ නැන්දා කෙනෙක් වුණත් කමන්නේ. මාමා කෙනෙක් වුණත් කමන්නේ. අන්න එතන තමයි පින්වත්නි සෙනෙහස කියන එක දැනෙන්නේ. එතකොට දැන් සමහර විට එතනදී අපට කියන්න පුළුවන් ඒ දරුවෝ සමහර විට අම්මා තාත්තා පොඩි කාලේ මේ දරුවෝ දාලා යනවා. දැන් කුඩා දරුවන්ව අපට අරන් හදා ගන්න පුළුවන් ලංකාවේ එහෙම කරන්න පුළුවන්. පොඩි දරුවන්ව ඉස්සර පින්වත්නි කුඩා දරුවන්ව පිට රටවල් වලට වික්කා. ඔය ගොඩාක් රටවල් වලට ගියපු ළමයි හොඳට ඉගෙනගෙන නැවත ලංකාවට එනවා අම්මව හොයාගෙන තාත්තව හොයාගෙන. ඉතින් ඒෙද්දි අම්මලා තාත්තලා නැති වෙන්නත් පුළුවන්. නමුත් පින්වත්නි මේ සෙනෙහස කියන තැන දෙන්න ඕනම කෙනෙකුට පුළුවන්කම තියෙනවා පින්වත්නි. ඒ නිසා අපි ඕන දැන් බලන්න අපි පොඩි කාලේ මහාන වෙනකොට අපිට අම්මා නැහැ තාත්තා නැහැ. දැන් මහාන පින්කම කරන දවසේ අපේ අම්මයි තාත්තයි ඇවිල්ලා අවසාන වතාවට අම්මගේ තාත්තගේ ළඟ අපිට නිදා ගන්න දෙනවා. ඔන්න රැයට පින්වත්නි අම්මගේ තාත්තගේ ගාවට තුරුළු වෙලා නිදා ගන්නවා. එතකොට අපිට අවුරුදු 9යි 10යි පොඩි දරුවෝ. ඉතින් හිතනවා පින්වත්නි මහරෑ එලි වෙනකන් අම්මා ගාවට වෙලා අඬනවා. ආයි කවද මෙහෙම අම්මා ගාව තුරුළු වෙලා නිදා ගන්නද? තාත්තා ගාවට වෙලා අඬනවා ආයි කවද මෙහෙම තාත්තා ගාව තුරුළු වෙලා නිදා ගන්නද කියලා. පින්වත්නි එතනින් පස්සේ අම්මගේ තාත්තගේ සෙනෙහස ලොකු හාමුදුරුව අපට දෙනවා. ලොකු හාමුදුරු කෙනෙක් කියලා කියන්නේ පින්වත්නි අපේ ගුරු දේවෝත්තමයාණන් වහන්සේලා අපිට පුදුම තරම් සෙනෙහසක් කරුණාවක් කතා කරනකොට පින්වත්නි කොහොමද පොඩ්ඩෝ කොහොමද පුතේ කියලා තමයි අපේ ගුරු දේවයන් වහන්සේලා අපට කතා කරන්නේ. ඒ වචන වලින්ම පින්වත්නි සෙනෙහස
ආදරය, කරුණාව, දයාව, මෛත්‍රිය දෝරේ ගලනවා. ඉතින් ඒ නිසා අපේ ගුරු දේවයන් වහන්සේලා කවදාකවත් මොනවයින්වත් අපට අඩුවක් කළේ නැහැ. අපේ ගුරු දේවයන් වහන්සේලාට අපි සලකන්නේ තාත්තා කෙනෙකුට වගේ, අම්මා කෙනෙකුට වගේ තමයි. ඉතින් පින්වත්නි, මේ කාලවකවානුව තුල මානුෂීය ගුණධර්ම කියන දේවල් මිනිස්සුන්ගේ ජීවිතවලින් අහිමි වෙලා ගිහිල්ලා තියෙනවා. නැති වෙලා ගිහිල්ලා තියෙනවා. අපි බලන්න ඕන පුළුවන් තරම් පින්වත්නි, මේ නැති වෙලා ගියපු, අහිමි වෙලා ගියපු මානුෂීය ගුණාංගයන් වඩාත් වර්ධනය කරගන්න. අන්‍යෝන්‍ය සුහදත්වය, අන්‍යෝන්‍ය බැඳීම වඩාත් වර්ධනය කරගන්න. සමහර විට පින්වත්නි, දරුවන් නැති, අම්මා නැති වෙච්ච, දෙමව්පියෝ නැති වෙච්ච, තාත්තා නැති වෙච්ච මේ දරුවෝ ඉන්නවා. ඒ කියන්නේ පොඩි කාලෙම අම්මා නැති වෙලා, නැත්තම් පොඩි කාලෙම තාත්තා නැති වෙලා, නැත්තම් අනාථ නිවාසයකට, ළමා නිවාසයකට දාලා ගිහිල්ලා, වදලා කානුවේ හරි මොකකාරි දාලා ගිහිල්ලා. ඒ දරුවන්ට පින්වත්නි සෙනෙහස දක්වන්න අපි හැම කෙනෙක්ම සූදානමින් ඉන්නට ඕන. අපි හැමෝගෙම යුතුයකමක් තමයි අසරණ වෙච්ච දරුවෙක්ට පිහිට වෙන එක. පින්වත්නි, මම නිතරම ওই ළමා නිවාසවලට, බණවලට යන කෙනෙක්. එතකොට මම දකිනවා අසරණ වෙච්ච දරුවෝ ගොඩාක් දෙනෙක්ගේ දරුවන්ගේ ඇස්වලින් පේනවා තමන්ගේ අසරණකම. ඉතින් පින්වත්නි, මට හදිස්සියේ හරි පින්වත් දායකයෙක් මුණ ගැහුනොත් ඒ දරුවෙකුට කුඩා කාලේ හොඳට උගන්වලා ලොකු මහත් වෙනකම්ම අධ්‍යාපනය කියන දේ දීලා රටේ හොඳ පුරවැසියෙක් බවට පත් කරන්න කැමති මිනිස්සෙක් හිටියොත් මම ඒ දරුවෙක්ව සම්බන්ධ කරලා දෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේ තමයි පින්වත්නි අපට කළ හැකි දේ කරමු. මම දැක්ක මේ පහුගිය දවසක මාස 2ක් වයස ඇති චූටි බිලිඳෙක් කානුවට දාලා ගිහිල්ලා පින්වත්නි පොලිසියෙන් ඇවිල්ලා දරුවව අරගෙන ගිහිල්ලා සෝදලා ඒ දරුවව සුද්ධ පවිත්‍ර කරලා පොලිස් කාන්තාව අතට දෙනවා. පොලිස් කාන්තාව අතට අරගෙන අර දරුවා හුරතල් කරනවා. එක පොලිස් කාන්තාවක් දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් වෙන්නේ නැති ඇය කිරිපොවනවා. තමන්ගේ පියයුරු වලින් තනපුඩුවෙන් ඇය කිරිපොවනවා. තවත් පොලිස් කාන්තාවක් ඒ දරුවව නලවනවා. තවත් පොලිස් කාන්තාවක් නිදි කරවනවා. ඉතින් බලන්න පින්වත්නි, මව්සෙනෙහස දෙන විදිහනේ. ඉතින් ඒ නිසා පින්වත්නි, අපේ මව්සෙනෙහස, පියසෙනෙහස අහිමි වෙච්ච දරුවෙක් ඉන්නවා නම් ඒ දරුවන්ට අම්මා කෙනෙක් වෙන්න, තාත්තා කෙනෙක් වෙන්න පුළුවන් හැකියාවක් අපි හැමදෙනාටම තියෙන්නට ඕන. ඒ වගේම තමයි මනුස්ස ලෝකයේ අපි කියා අසරණ වෙන්නේ පින්වත්නි කියලා නෙවෙයි. මේ මනුස්ස ලෝකේ ජීවත් වෙන අපි කියලා අසරණ වෙන්නේ පින්වත්නි අද අසරණ වෙයිද, හෙට අසරණ වෙයිද, නැති බැරි කම් වලින් දුක් විඳින්න වෙයිද කියලා අපි කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ පින්වත්නි. එතකොට ඒ අසරණ වීමේදී පින්වත්නි අපිට පිහිට වෙන්න හොඳ මානුෂීය ගුණධර්ම තියෙන මිනිස්සෙක් ඉන්නට ඕන. සමහර කාන්තාවෝ අපිත් එක්ක කියලා තියෙනවා ඒ කාන්තාවෝ අසරණ වෙනකොට පින්වත්නි අඩුම ගානේ ඔවුන් දිහා බලන්න පිරිමියෙක් නැහැ කියලා. සමහර පුරුෂයන් කියලා තියෙනවා අසරණ වෙනකොට ඔවුන්ගේ අසරණකම දකින්න අම්මා තාත්තා නැහැ, අඩුම ගානේ කාන්තාවක් නැහැ කියලා. අද පින්වත්නි සමාජයේ දිහා බැලුවට පස්සේ ඒක තියෙනවා. ස්වාමියා බිරිඳ අතර අන්‍යෝන්‍ය සුහදත්වයක් නැහැ. මේ ටික කාලයයි තමන්ගේ අසීමාන්තික කාමාසාවන් තෘප්තිමත් කරවන්න විවාහය කියන දේ සිද්ධ කරගන්නවා. පින්වත්නි විවාහ නොවිත් ඒව කරගන්න පුළුවන්. මිනිස්සුන්ගේ මානුෂීය ගුණධර්මයන් වඩාත් වර්ධනය වෙන්න තමයි මේ විවාහය කියන එක සිද්ධ විය යුත්තේ. තමන්ගේ අසීමාන්තික කාමාශාවන් සන්තරපණය කරන්න නොවේ. එහෙනම් පින්වත්නි විවාහ වුණාට පස්සේ මාසයක් දෙකක් යනකොට
බිරිඳව එපා වෙන්නත් ස්වාමියාව එපා වෙන්නත් තමන්ව එපා වෙන්නත් හේතුව මොකද්ද? හේතුව තමයි පින්වත්නි සෙනෙහස කියන එක අහිමි වීම. සමහර විවාහ වෙච්ච මිනිස්සු අපි එක කතා කරනකොට කියනවා ස්වාමින් වහන්සේ මගේ බිරිඳ මං ගැන හොයන්නේ නැහැ. මගේ බිරිඳ මම ගැන බලන්නේ නැහැ. කන්න බොන්න උයලා තියන්නේ නැහැ. සමහර වෙලාවට ඇය රස්සාවකට යවන්නෙත් නැහැ ස්වාමියා. ඇයව ගෙදර තියලා තියෙන්නේ. නමුත් ඇය හරියට ස්වාමියා වෙනුවෙන් ඉටුව යුතු යුතුයකම් කොටස වත්පිළිවෙත් ටික හරියට කරන්නේ නැහැ. එතකොට බලන්න පින්වත්නි මේ බිරිඳක් තමන්ගේ වගකීම් සමුදාය යුතුයකම් සමුදාය ඉටු නොකරොත් සැමියෙකුට ඒක ලොකු අඩුවක් වශයෙන් දැනෙනවා. ස්වාමියෙකුට ඒක ලොකු අඩුවක්. එතකොට පින්වත්නි ඔවුන්ට කියා ගන්න කවුරුත් නැති වෙද්දී ඔවුන්ට සෙනෙහස දක්වන යමෙක් ඉන්නවනම් සමහර විට යම් ස්ත්‍රියක් ඉන්නවනම් නැත්නම් ස්ත්‍රියක් හා සමානව සෙනෙහසක් දක්වන බිරිඳ හා සමානව සෙනෙහසක් දක්වන යම් කාන්තාවක් ඉන්නවනම් ඒ කාන්තාවත් එක්ක ඔවුන් සම්බන්ධ වෙනවා. එහෙම සම්බන්ධ වෙලා පින්වත්නි මේ කාන්තාවගෙන් ටික ටික ඈත් වෙන්න බලනවා. එතකොට විවාහ ජීවිතය කියන එක දෙදරලා යනවා. අද ගොඩාක් තැන්වල වෙලා තියෙන පින්වත්නි අන්න ඒකයි. ගොඩාක් තැන්වල මම දකින සමාජයේ පින්වත්නි ගොඩාක් තැන්වල සිද්ධ වෙලා තියෙන්නේ ස්වාමියා බිරිඳ අතහැරලා දැමිලා තියෙන්නේ. ඒ කියන්නේ ස්වාමියා විසින් බිරිඳව අතහැරලා දාලා තියෙන්නේ අන්න අර හේතුව නිසා. මොකද්ද හේතුව? ස්වාමියාගේ වචනයට පිටින් බිරිඳ යනවා. ස්වාමියාට සෙනෙහස දක්වන්නේ, ස්වාමියාට කරුණාව දක්වන්නේ, ස්වාමියාට අනුකම්පාවක් නැහැ. ඊළඟට පින්වත්නි බිරිඳෑවරු ඉන්නවනේ. සාමාන්‍ය කාන්තාව ගත්තට පස්සේ සාමාන්‍යයෙන් ඒගොල්ලෝ පින්වත්නි නිතරම ආදරය, කරුණාව, සෙනෙහස බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි නිතරම බලාපොරොත්තු වෙනවා ස්වාමියාගේ අවධානය. ඇයලාහට තියෙන අවධානය බලාපොරොත්තු වෙනවා. ලස්සන වර්ණනා කරනවට, ඒ වගේම රූප සම්පත්තිය වර්ණනා කරනවට ඇයලා හරි කැමති. ඉතින් පින්වත්නි බිරිඳක් එහෙම ඉන්න කැමති වෙනකොට ස්වාමියා කියනවා නම් උඹ ලස්සනට ඉන්න එපා. උඹ ඔය අඳින ඇඳුම් හොඳයි. උඹට මොකක්වත් මං අරන් දෙන්නේ නැහැ කියලා ඇයව පහත් කරලා කතා කරනවා නම් සමහර විට පින්වත්නි ඇයට අඩත්තේට්ටම්කම් කරනවා නම් තරවටු කරනවා නම් ඇය ලස්සනට ඇඳලා පැළඳලා ඉන්නවට කැමති නැත්තම් ඇයට ගහනවා නම් බයිනවා නම් ඊට පස්සේ පින්වත්නි ඒත් සමහර කාන්තාවෝ ඉන්නවා ඉවසලා ඉන්නවා කමක් නැහැ කියලා. එහෙම ඉන්නවා පින්වත්නි කාන්තාවෝ. කොච්චර අඩත්තේට්ටම්කම් කළත් කමක් නැහැ. ඉවසලා ඉන්නවා මාව ස්වාමියෙක් හැටියට බලා ගන්නවනේ කියලා. හැබැයි පින්වත්නි අඩුම ගානේ ඇයට සෙනෙහස කියන එක නොදුන්නොත් එහෙම අන්න අර මම පෙර කිව්වා වගේ ස්වාමියත් යනවා වෙනත් ස්ත්‍රියකගේ, බිරිඳත් යනවා වෙනත් ස්වාමියෙකුගේ සෙනෙහස හොයාගෙන යනවා. එතකොට බලන්න පින්වත්නි එහෙම වුණාට පස්සේ සම්පූර්ණ පෞල් ජීවිතය දෙදරලා යනවා. දැන් සමහර කාන්තාවෝ අපි දැකලා තියෙනවා පින්වත්නි අපිත් එක්ක කියලා තියෙනවා සමහර කාන්තාවෝ මාත් එක්ක කියලා තියෙනවා ස්වාමීන් වහන්සේ ස්ත්‍රියකට පුරුෂයෙක් එපා වුණොත් ඇය දහස් වතාවක් හිතලා තමයි ඌ අතහරින්නේ. එතකොට ස්ත්‍රියක් බොහෝසේ ඉවසලා තමයි ඇය පුරුෂයෙක්ව අතහරින්නේ. සමහර විට ඔහුගේ වැරදි දහස් ගාණක් තියාගෙනත් ඇය ඉවසන්න බලනවා, ඉවසලා ඉන්නවා. ඔහුත් සමග ජීවත් වෙනවා. හැබැයි යම් දවසක ඇයට එපා වුණාට පස්සේ ඔහු ඒ වැරදි දහස් ගාණම හදාගෙන සවර සම්පූර්ණයෙන්ම හොඳ මිනිහෙක් වුණත් අඩුම ගානේ බෝධිසත්ත්ව ගුණ පෙන්නුවත් ඔහුව ඇයට වටින්නේ නැහැ කියලා
ස්ත්‍රීන්ව මාත් එක්ක කියලා තියෙනවා සමහර කාන්තාවෝම. එතකොට පින්වත්නි බලන්න මේක මොනතරම්නම් සංසිද්ධි දාමයක්ද ගිහි ජීවිතේ පින්වත් ඔබ ගෙවන්නේ නේ. එතකොට තවත් කෙනෙකුගේ බැඳීමකට යටත් වෙලා තවත් කෙනෙකුගේ ජීවිතයට යටත් වෙලා පින්වත් ඔබට ජීවත් වෙන්න වෙලා තියෙනවා ගිහි ජීවිතේ. දැන් මට ඒක අහලා පින්වත්නි ඇත්තට මට හිතෙනවා පැවිදි වෙලා ඉන්න අපි මොනතරම්නම් බැඳීම් වලින් නිදහස්ද. රකින්න කියලා කෙනෙක් නැහැ. ආරක්ෂා කරන්න කියලා වස්තුවක් නැහැ. බලන්න කියලා කවුරුත් නැහැ අපිට. පින්වත්නි අපි අපේ ගමන හදාගෙන සංසාර විමුක්තිය උදා කරගන්න උත්සාහ කරනවා. එතකොට ගිහි ජීවිතේ එහෙම නෙවෙයි පින්වත්නි. රකින්න පවුලක් ඉන්නවා. බිරිඳ ගැන බලන්න ඕන ස්වාමියා, ස්වාමියා ගැන බලන්න ඕන බිරිඳ, දරුවෝ ගැන බලන්න ඕන අම්මා තාත්තා ගැන බලන්න ඕන දරුවෝ. ඔය වගේ බර ගොඩාක් ඔලුවට තියෙනවා පින්වත්නි මේ ගිහි ජීවිතේදී. කොහොම නමුත් පින්වත්නි ගිහි ජීවිතය ගත කරනවා නම් ඒ බරක් කියලා හිතන්නේ නැතුව ඒ සෙනෙහස ඒ ආකාරයෙන්ම ලබලා දෙන්න ඕන. ඒ සෙනෙහසේ මදිපාඩුවක් වෙච්ච ගමන් තමයි සමහර කාන්තාව සමහර පිරිමි ගොඩාක් දෙනෙක් අතෑරලා උසාවියේ නඩු දාලා ඩිවෝස් කරලා දාන්නේ. දැකලා තියෙනවා පින්වත්නි දැන් වැඩි හරියක් දැන් ඔය අලුත් කඩේ උසාවියේ වැඩ කරන නීතිඥ මහත්තයෙක් ඉන්නවා. එතුමා මාත් එක්ක කියනවා ස්වාමීන් වහන්සේ වැඩි හරියක් ගණන්නේ දික්කසාද නඩු කියනවා දවසට. වැඩි හරියක් ගණන් කරන්නේ දික්කසාද නඩු. එතකොට පින්වත්නි මේ අසීමාන්තික කාමාසාවන් ටික සන්තරපණය කරගන්නට මිනිස්සු කොච්චරනම් මොන තරම් දේවල් කරනවද බලන්න. ලොකුවට වෙඩින්න අරගෙන මුළු ලෝකෙටම පේන්න කාලා බීලා නෑදෑයන්ටයි අරගොල්ලන්ටයි මේගොල්ලන්ටයි එන්න කියලා හොඳට ඉඳලා පින්වත්නි මාසෙයි දෙකයි ඩිවෝස් වෙලා යනවා යන්න. ඉතින් එහෙම වෙන්න නෙවෙයි පින්වත්නි විවාහයක් විය යුත්තේ. යමෙක් අතිනත ගන්නවා නම් ඒ අතිනත ගැනීමේදී ඇතිවෙච්ච සෙනෙහස අතිනත ගන්න කලින් ඉඳන්ම තිබිච්ච තමන් කෙනෙක් එක්ක හමු වෙන දවසේ තිබිච්ච සෙනෙහස මැරෙන තුරාවට මැස් දෙක පියාගන්න කම්ම වයසට ගිහිල්ලා හැරමිටියෙන් යනකම්ම තියෙන්නට ඕන. ඒ වගේ තමයි පින්වත්නි මව්පිය දූදරු සෙනෙහසත්. අපි දකිනවා මේ සමාජය තුල පින්වත්නි දෙමව්පියන්ව දූදරුවෝ ටික කාලෙකින් අතහැරලා දානවා. එතකොට ඒ අම්මයි තාත්තයි ගොඩක් වෙලාවට තනි වෙනවා. මන් දන්න දායක පවුලක් ඉන්නවා පින්වත්නි දරුවෝ 3 දෙනෙක් වැදුවා. අම්මා ටීචර් කෙනෙක්, තාත්තත් ගුරුවරයෙක්, තාත්තත් සර් කෙනෙක්. එතකොට දරුවෝ 3 දෙනාට හොඳට මේ කොළඹ ඉහළ පෙළේ පාසල් වලට දාලා දරුවෝ 3 දෙනාට හොඳට ඉගැන්නුවා. උගන්නලා පින්වත්නි දරුවෝ 3 දෙනාගෙන් එක දරුවෙක්වත් දෙමව්පියෝ ගාව රැඳුන්නේ නැහැ. 3 දෙනාම විවාහ වුණා. 3 දෙනාම විවාහ වෙලා පින්වත්නි 3 දෙනාම රටවල් වලට ගිහිල්ලා ඒ රටවල් වල සිටිසන්ස් අරගෙන ඒ රටවල් වල ඒ රටේ ජාතිකයෝ බවට පත් වෙලා පින්වත්නි ආයි ලංකාවට එන්නේ නැහැ. අම්මයි තාත්තයි මෙහි ගෙවල් වලට වෙලා තනි වෙලා බොහෝම දුකසේ කාලය ගත කරනවා. මාත් එක දවසක් ඒ තාත්තා කියනවා ස්වාමීන් වහන්සේ දරුවෝ මේ ගෙදර දොරේ සෙල්ලම් කරපු විදිහ මතක් වෙද්දී මට මේ ගෙදර ඉන්න හිතෙන්නේ නැහැ කියලා කියනවා. මට එතකොට මට හරි දුක හිතුණා පින්වත්නි. මම මේ වෙලේ මගේ තාත්තට කෝල් එකක් අරන් තාත්තේ කොහොමද හොඳින් ඉන්නවද කියලා මම ඇහුවා. ඉතින් ඒ තරමට මට ලොකු කනගාටුවක් ඇති වුණා පින්වත්නි. ඒ තාත්තා කියපු ඒ වචන ටිකට. දරුවෝ ඉගෙන ගත්තට පස්සේ දරුවන්ට අපි ඉගැන්නුවා වැඩි කියලා කිව්වා. අන්න බලන්න. දෙමව්පියෝ හැමෝටම මේ වටින කතාවක්. දරුවන්ට පින්වත්නි වැඩියෙන් උගන්නලා අඩුවෙන් ಗುಣධර්ම උගන්නලා හරියන්නේ නැහැ. වැඩියෙන් විද්‍යාව උගන්නලා වැඩියෙන් ගණන් උගන්නලා වැඩියෙන් මේ ඉංග්‍රීසි උගන්නලා එහෙම කරලා හරියන්නේ නැහැ පින්වත්නි ಗುಣධර්ම නම් උගන්නන්න නැතුව. අර සෙනෙහස එලෙසින්ම පවත්වා ගන්න දරුවන්ට පුළුවන් තරම් දෙමව්පියෝ සමීප වෙන්න ඕන. අද දෙමව්පියෝ රස්සාවට ගියාට පස්සේ දරුවෝ ගෙදර තනි වෙනවා. ගෙදර තනි වුණායින් පස්සේ පින්වත්නි ගෙදර සර්වන්ට් හරි නැත්තම් වෙන මොකෙක් හරි තමයි ඇත්තට මේක කලකිරලා පින්වත්නි මේ කාරණාව මම කියන්නේ මේ වචන භාවිතාව ගැන මේ වචනවල තියෙන මේ හරය
මොකද්ද සભ්‍යත්වය අසભ්‍යත්වය හිතන්නේ නැතුව මේක අහගන්න. පින්වත්නි සර්වන් හරි වෙන කවුරු හරි තමයි බලාගන්නේ ගෙදර දරුවන්ව. අපි ඕන තරම් දකින්නවද ඔය සල්ලිකාරයෝ, බැංකුවල මැනේජර්ලා, ડોක්ටර්ස්ලා, ලෝයර්ස්ලා වගේ මේ උදවියගේ දරුවන්ව බලාගන්නේ ගොඩාක් සර්වන්ලා. ඉතින් ලෝයර්ස්ලා උදේ පාන්දර අවදි වෙලා වැඩට යනවා නඩු කියන්නේ. දරුවෝ ගෙදර දරුවෝ බලාගන්න සේවක සේවිකාවෝ දාලා තියෙන්නේ. ඉතින් උදේ ගියාට පස්සේ රෑ මැද එන්නේ පින්වත්නි. මොන ජීවිතයක්ද මං අහන්නේ. මන් දන්නේ එක ලෝය කෙනෙක් ඉන්නවා කෝල් එකක්වත් ගන්න බෑ පින්වත්නි. අඩුම ගානේ අපේ වැඩක් පොලක්වත් කරගන්න බෑ. දුරකථන නැමතුමක්වත් ගන්න බෑ. මන් දන්නේ අපට පෙන්නන කාර්ය බහුලත්වයද නැත්නම් ඇත්තට මේ මිනිස්සයා කාර්ය බහුලද කියලා මන් දන්නේ නමුත් පුදුම කාර්ය බහුලත්වයක් තියෙන්නේ. දරුවෙක්වත් හදාගන්න වෙලාවක් නැහැ පින්වත්නි අඩුම ගානේ. එතකොට මේ ජෝඩුව බැඳලා අවුරුදු සාමාන්‍යයෙන් 10ක් 12ක් වෙනවා. හැබැයි මේ වෙනකන් දරුවෙක්වත් නැහැ. සමහර විට දරුවෙක්වත් හදාගන්න වෙලාවකුත් නැතුව ඇති. නෝනත් වැඩ මහත්යත් වැඩ. නෝනත් උදේ පාන්දර බත් එක බැඳගෙන හදාගෙන වැඩට යනවා. මහත්යත් උදේ පාන්දර යනවා වැඩට. දෙන්නම ගිහින් මහරෑ මැද තමයි දෙන්නම එන්නේ. දෙන්නටම යාන වාහන තියෙනවා. දෙන්නගෙම දෙමව්පියෝ හරිවත් පොසත්කම් තියෙනවා. දෙන්නම හොඳට ජීවත් වෙනවා. හැබැයි පින්වත්නි මේ මනුස්ස ජීවිතේ ගත කරනකොට පොඩ්ඩක් අර තියෙනවනේ පින්වත්නි මිනිස්සෙක් වශයෙන් ජීවත් වීමේ ක්‍රමවේදයක්. ඒ ක්‍රමවේදයට ඔවුන් අනුගත නැහැ. ඉතින් ඒ නිසා පින්වත්නි වැඩක් නැහැ ඉතින් කතා කරලා. ඒ ජීවිතේ මම නම් ඇත්තටම අනුමත කරන්නේ ඒ ජීවිතය හොඳයි පින්වත්නි. අර පිටසක්වල ජීවීන් වගේ ජීවත් වෙන්න හොඳයි. මිනිස්සුන්ගේ වැඩි කාර්යබහුලත්වයුක්ත ජීවිතයක් තියනවා නේද? අපි පින්වත්නි කොතනකවත් අපේ ආදරණීයයන් ළඟ අපේ සෙනෙහවන්තයන් ළඟ අපි ගැන නිතර හොයලා බලන්න ඉන්න අය ළඟ කාර්යබහුල වෙන්නම හොඳ නැහැ. ඔබ ඒක දන්නවද පින්වත්නි? දැන් අපි සමහර වෙලාවට අපට හිතේ දුකක් ලොකු හිතේ වේදනාවක් ආපු ගමන් ළඟම ඉන්න කෙනෙකුට කතා කරලා කියනවා. එක්කෝ අම්මට, එක්කෝ තාත්තට, නැත්තම් සහෝදරයට, සහෝදරියට, නැත්තම් පින්වත්නි අපි වඩාත්ම අපට සමීප වෙච්ච කෙනෙක්ට කතා කරලා කියන්නේ. එතකොට එයාට ඒක කියනකොට එයා සාවධානව හොඳට ඇහුම්කන් දෙන්නෙක් වෙලා අපි කියන දේ අහන් ඉන්නවා. අහන් ඉඳලා එයා අපට කියනවා මෙන්න මෙහෙමයි කියලා එයා අපට උපදෙස් දෙනවා. එයා අපට කියනවා ඔයා හිතන්න ඔයාගේ ජීවිතය පිළිබඳව ඔයා කල්පනා කරන්න කියලා අපිට එයා උපදෙස් දෙනවා. එතකොට පින්වත්නි වැරදිලා හරි අපි යම් දවසක හොඳ තැනක ගිහිල්ලා ඉන්නකොට ඒ උපදෙස් පිළි අරගෙන අපි හොඳට ඉවසලා කරුණාවන්ත වෙලා එයා කිව්ව මාර්ගයේ ගිහිල්ලා අපි යම් තැනක දවසක ඉන්නකොට පින්වත්නි ඔන්න එයාගෙන් කෝල් එකක් එනවා. ඔන්න අපි ආන්සර් කරන්නේ කාර්යබහුලත්වයක් පෙන්නනවා. පිනිකම් බොරු වැඩක් පෙන්වන්නේ පින්වත්නි. සමහර මිනිස්සු කියනවානේ අපි කාර්යබහුල වැඩ වැඩි. සමහරව අපට කතා කරලා කියනවා පින්වත්නි හරි බිසි වුණා හාමුදුරනේ. එන්නවත් උන්නේ නැහැ පන්සල පැත්තේ මාර බිසි එකක් තිබුණේ. පින්වත්නි බොරු කියන්න එපා. මිනිස්සු ඔය කියන තරම් කාර්යබහුල නම් මිනිස්සු මැරෙන්නත් මාරයාට කියන්න එපයි. අපෝ මාරයෝ හරි බිසි. මට එන්න විදිහක් නැහැ. පොඩ්ඩක් හිටපන් මම මේ වැඩට ගිහින් එනකන් කියලා කියන්න එපයි මාරයාට. එහෙම කියන්නේ මිනිස්සු මැරලා යනවා පින්වත්නි. ඒ නිසා මැරෙන්න කලින් මේ කියන දේවල් ටික පුළුවන් තරම් හොඳට අහලා ඔබේ ජීවිතය හදාගන්න. පින්වත්නි එතකොට දැන් මේ වර්තමාන ලෝකයේ දිහා බලද්දී මිනිස්සුන්ට සෙනෙහවන්තකම දක්වන අය ගාව මිනිස්සු නවතිනවා. හැබැයි බහුතරයක් ගත්තට පස්සේ පින්වත්නි සෙනෙහවන්තකම කොච්චර දැක්වුවත් ඒ සෙනෙහවන්තකම අමතක කරලා දාලා අතෑරලා දාන මිනිස්සු ඉන්නවා මේ ලෝකේ ඕනෑ තරම්. ඒ නිසා පින්වත්නි එහෙම ගුණමක මිනිස්සෙක් බවට පත් වෙන්න එපා කියලා තමයි පින්වත් ඔබට අපි කියන්නේ. ඉතින් මේ කාල වකවානුව තුල අම්මා කෙනෙක්ගේ සෙනෙහස තාත්තා කෙනෙක්ගේ සෙනෙහස කෙනෙකුට දෙන්න පුළුවන් නම් ඒක පින්වත්නි ගොඩාක් වටිනවා. මොකද සමහර විට පින්වත්නි අපිට අසරණ වෙනකොට ලෙඩක් දුකක් වෙනකොට අපි ගාව කවුරුත් නැහැ. දැන් මම ඒක හොඳට අත්විඳලා තියෙනවා පින්වත්නි. දැන් මම පැවිද්දෙක් වශයෙන් මම මගේ ආවාසයේ තනියෙන් ඉන්නේ. එතකොට මට ලෙඩක් වුණොත් එහෙම මාව බලන්න කවුරුත් එන්නේ නැති වුණොත් එහෙම. මගේ සැප දුක් අහන්න කවුරුත් නැති වුණොත් අපට එහෙම නැති වෙන්නේ ඉන්නවා. පෙරදිලා හරි පින්වත්නි එහෙම කෙනෙක් නැති වුණොත් අපි කොච්චර අසරණ වෙනවද පින්වත්නි. කෙනෙක්ට හිතන්න පුළුවන්
කෙනෙක්ට හිතෙන්න පුළුවන් නෑ නෑ මට කවුරුත් ඕනේ මට මං ඉන්නවා. ඔහොම කියලා හිතෙන්න පුළුවන්. හැබැයි පින්වත්නි ලෙඩක් දුකක් වෙන්න ඕන. අනේ මං ගැන කවුරුත් හොයලා බලන්නේ මං ගැන කවුරුත් හොයන්නේ නෑ කියලා හිතනකොට පින්වත්නි පුදුම දුකක්. පුදුම කනගාටුවක් ඇති වෙනවා. එහෙනම් පින්වත්නි අපි මිනිස්සෙක් අසරණ වෙනකොට ඒ අසරණ වෙච්ච මිනිස්සයාට අඩුම ගානේ ලෙඩ වෙලා ඉන්නවා නම් බෙහෙත් ටික අරන් දෙන්න දැනගන්නට ඕන. අපේ රටේ පින්වත්නි මේවා හොඳට ක්‍රියාත්මක වෙනවා. මොකද බෞද්ධ රටක් බෞද්ධ වටපිටාවක් එක්ක ජීවත් වෙන්නේ අපි. කොතනකවත් අපි කියන්නේ මිනිස්සුන්ට අකාරුණික වෙන්න, මිනිස්සුන්ට වෛර කරන්න, මිනිස්සුන්ට ක්‍රෝධ කරන්න කියලා දෙන්නේ අපි. අපිට අද කනහරා ගහලා ගියපු මිනිස්සයා හෙට පාරේ වැටිලා අපෙන් අනේ වතුර ටිකක් දෙන්න, බොන්න වතුර ටිකක් දෙන්න කියලා ඉල්ලනවා. පින්වත්නි අපේ මිනිස්සයාට වතුර ටිකක් දෙනවා. අපට අද පිටුපාලා කෙල ගහලා මූණට කෙල ගහපු මිනිස්සයාට හෙට අසරණ වෙලා අපි ගාවට එනවා නේ අසරණ වුණා කියලා. අපි මොකද කරන්නේ? එයාව අතහැරලා දානවද? නෑ පින්වත්නි. අපට හොඳ මානුෂීය ගුණාංග තියෙනවා. ත්‍රස්තවාදයේ පවතින කාලේ පින්වත්නි අපේ හමුදාව කොච්චර මානුෂීයද කියනවනේ. දැන් අපේ හමුදාව බලන්න බෞද්ධ රටක හමුදාව මොනතරම්නම් මානුෂීයද කියනවා නම් පින්වත්නි ත්‍රස්තවාදීන් මැරෙන්න පණ අදිනකොට ගුවන් යානේ දාගෙන ඇවිල්ලා බෙහෙත් කරලා සුවපත් කරලා තියෙනවා ත්‍රස්තවාදීන්ව. එතකොට වතුර තිබහෙන් ඉන්නකොට කුරුම්බ ගෙඩිය කඩලා වතුර ටික දෙනවා බොන්න කියලා ත්‍රස්තවාදීන්ට. ඉතින් පින්වත්නි අපි උනත් දැන් මේ වර්තමානයේ අපි දන්නවා කර්ෆියු දාලා තියෙනවා. නමුත් ස්වාමින්වහන්සේ නමක් එළියට බහැලා ඕනම තැනක වැඩම කරන්න පුළුවන්. දාමරිකයෝ නෙවෙයි අපි. එහෙම දාමරිකයොත් ඉන්නවා පින්වත්නි. දැක්කනේ අර පෞගේ දවස්වල ගෙවල් කඩලා ගෙවල් ගිනි තියලා සිවුරු දාගත්ත මිනිස්සු පින්වත්නි. හාමුදුරු කියන්න බෑ. ඉතින් ඒ අය ඔක්කොම අහුණා. අන්තිමට පින්වත්නි පන්සල් කඩන්න ගිහිල්ලා තමන්ගේ පන්සලට යමක් ලැබෙන්නේ නැහැ කියලා අනුන්ගේ පන්සල් කඩලා හරියනවද මං අහන්නේ. ඉතින් පින්වත්නි ඒ වගේ අර දාමරික මිනිස්සු ඉන්නවා. නමුත් අර අපි සංවරව වාහනයකට නැගලා කර්ෆියු වෙලාවෙ වුණත් පින්වත්නි කොහේ ගියත් අපිට කිසිම ගැටලුවක් වෙන්නේ නැහැ. හමුදාවෙන් හැමතැනම ඉන්නවා. මේ කොළඹ නම් පින්වත්නි හැමතැනම හමුදාවෙන් ඉන්නවා. පන්සල් ඉස්සරහත් අපේ හමුදාවෙන් ඉන්නවා. නමුත් පින්වත්නි ඒ හමුදාවේ මහත්තුරු මානුෂීය ගති කොච්චර තියෙනවද කියනවා නම් වැඳලා තමයි කියන්නේ ස්වාමින්වහන්සේ මේ ඔබ වහන්සේලාට අපි ගොඩාක් ගෞරව කරනවා කොහෙවත් යන්න එපා පරිස්සමෙන් වඩින්න කියලා කියනවා. ඉතින් පින්වත්නි කොච්චරනම් මානුෂීයද බලන්න. නැත්තම් වෙන මිනිස්සෙක් වුණා කෑ ගහලා වෙඩි තියනවා කියලා. ඔහොම ඉන්නවනේ පින්වත්නි සමහර මිනිස්සුනේ. ඉතින් එහෙම නැතුව බලන්න මොනතරම්නම් මානුෂීයද කියලා කතා කරලා. එතකොට අපිට හිතෙනවා පින්වත්නි අඩුම ගානේ මේ කොල්ලෝ බඩගින්නේ ඉන්නවත් දන්නේ නැහැ. කෑම පැකට් එකක් හරි ගියාලා දෙන්න ඕනේ. වතුර බිව්වත් දන්නේ. වතුර බෝතල් ටිකක් ගියාලා දුන්නා නම් හොඳයි කියලා හිතෙනවා. ඉතින් මේ මානුෂීය පැත්තෙන් මිනිස්සෙක් එක්ක ගනුදෙනු කරද්දි පින්වත්නි අනෙක් මිනිස්සයාත් හිතනවා මේ මානුෂීය පැත්තම. ලෝකයේ පින්වත්නි බටහිර රටවල් වලට ගියාට පස්සේ ඒ මිනිස්සුන්ට අපි ওই වතුර බෝතල් අරවම දික් කරොත් එහෙම උන් පුදුම වෙලා බලනවලු අපි දිහා. ඒකට හේතුව තමයි මේ මිනිස්සු මේ ගුණය කියන එක දන්නේ නැහැ. එහෙම කරනවද කියන එක මේ මිනිස්සු දන්නේ නැහැ ඇත්තටම. දැන් බටහිර සංස්කෘතියේ මේවා උගන්වන්නේ නැහනේ. ඒක උගන්වන්නේ අනිත් මිනිහාගේ රීරී මාංශය හරි කවන්නේ උරාගෙන බීලා දැන් ගොඩාක් සංස්කෘතිවල අපි දන්නවා පින්වත්නි මේ අනෙක් මිනිස්සුන්ට ආගමක්වත් අදහන්න දෙන්නේ. ඒ ආගම් අදහන මිනිස්සුන්ට ගහන්න ඕන මරන්න ඕන කියලා ඒ පොත්පත්වල තියෙන්නේ. හැබැයි අපේ සංස්කෘතියේ අපේ මිනිස්සුන්ගේ උත්පත්තියෙන් එනවා අසරණ වෙලා ඉන්න මිනිස්සෙකුට අප උපස්ථාන කරන්න ඕන කියලා සෙනෙහස දක්වන්න ඕන කියලා. එතකොට දැන් කෙනෙක් සමහර විට පින්වත්නි මැරෙන්න පණ අදිනවා නම් වතුර බෝතලයක් ගිහින් දීලා වතුර ටිකක් කටට හලනවා. එතකොට පින්වත්නි මේ මිනිස්සයාට පණ එනවා පොඩ්ඩක් හරි නේ. ඒ වගේ පින්වත්නි මතක තියාගන්න ඕන අපි මේ මානුෂීය ගුණාංග ලෝකයට දායාද කරන්න ඕනේ. සුද්ධිය පුදුම වෙනවා. අපේ මානුෂීය ගුණාංග දැකලා දන්සල් දෙනවයි දැන් මේ වෙසක් මාසේ ගෙවෙන්නේ වෙසක් මාසේ දන්සල් දෙනවයි කිව්වට පස්සේ පින්වත්නි උන්ට හරි පුදුමයි සුද්දන්ට සුද්ධියන්ට. දැන් මම දන්න දායක මහත්තයෙක් දන්සලක් දුන්න මාතර හෝටලයක් තියෙනවා. දන්සලක් දුන්න ඩෙන්මාර්කයේ සුද්ධිය ඔක්කොම ඇවිල්ලා ටුවර් එකක් ඇවිල්ලා ලංකාවේ
ඒගොල්ලොත් එක්ක එකතු වෙලා දන්සලක් දුන්නා. ඒ මිනිස්සුන්ට ඉතින් හරි අලුත්ම නවම අත්දැකීමක් ඒක. ඉතින් මට ඡායාරූපය වල තියෙනවා පින්වත්නි හරිම මේ පුදුම ලස්සනක්. ඉතින් ඇත්තටම ඒ වගේ විචිත්‍රවත් වූ පින්කම් කරන්න එහෙම හරි මේ මිනිස්සුන් යොදා ගන්න එක මොනතරම් වටිනවද? ඔය දන්සල් සංස්කෘතිය පින්වත්නි මොනතරම් වටිනවද බලන්න. ඕකෙන්නේ අපි පොඩි දෙන්නේ පටන් ගත්තේ දන් දෙන්න. නැති බැරි මිනිස්සුන්ට උදව් කරන්න, අහිංසක මිනිස්සුන්ට උපකාර කරන්න, අසරණ වෙච්ච මිනිස්සුන්ට පිහිට වෙන්න. ඒ දන්සලෙන් තමයි පටන් ගත්තේ පින්වත්නි. දන්සලේ අපි පොලිමේ ඉඳලා අයිස්ක්‍රීම් කනවනේ, බෙලිමල් දන්සල, කෝඩියල් දන්සල, බත් දන්සල් ගොඩාක් පින්වත්නි සකස් කළා තියෙනවා. මෙදා පාර මම දැක්කා පෙරේද වෙසක් පොය දවසේ මම දැක්ක පින්වත්නි බත් දන්සල් ගොඩාක් තිබ්බා. ඉතින් ඒ වගේ මිනිස්සු මොන තරම්නම් ආසාවෙන් මේ දන්සල් ක්‍රමය දෙනවද, අසරණ මිනිස්සුන්ට උදව් කරනවද? මේ දන්සල් ක්‍රමය නිසා තමයි පින්වත්නි අපි අසරණ මිනිස්සුන්ට උදව් කරන්න පුරුදු වුනේ. එහෙනම් පින්වත් ඔබත් මතක තියාගන්න අපි සෙනෙහවන්ත වෙමු, කරුණාවන්ත වෙමු, දයාවන්ත වෙමු. අනෙක් මිනිස්සුන්ට වෛර නොකරමු, ක්‍රෝධ නොකරමු, ඊර්ෂ්‍යා නොකරමු, පලි නොගනිමු. අනෙක් මිනිස්සුන්ගෙන් පලි ගන්න ඕන නෑ අපි. අපට ගැහුවොත් අපි නොගහයිමු. අපට බැන්නොත් අපි නොබැනෙයිමු. මේ කාලවකව අනුව දියුණු කරන්න තියෙන්නේ මේ ගුණාංගයන් විතරයි. ඒ ගුණාංග ටික වඩාත් දියුණු කරලා ඒවා වඩාත් වර්ධනය කරලා අපි නිතියෙන් සැනසෙමු. සැනසීලා අපි ඒ ධර්ම මාර්ගය තුල ගමන් කරමු. එහෙම ගමන් කරලා මේ සසර දුකින් සදහට මත මිදෙන නිර්වාණගාමී ප්‍රතිපදාව තුල චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්න උත්සාහ කරමු. ඒ වෙනුවෙන් අදද මා මේ දේශනා කරනු ලැබූ ධර්මානුශාසනාව උපකාරී වේවා කියන ප්‍රාර්ථනාව තබමින් ධර්මානුශාසනාව නිමාවටපත් කරනවා. පින්වත්නි, අද වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාවෙන් තමයි ඔබ මේ බණපදේ ශ්‍රවණය කළේ. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ මේ ධර්මානුශාසනාව විකාශය කරවීම වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කරන්නට යෙදුනා නාත්තණ්ඩිය පහළ කොට්ටාර මුල්ල පදිංචි දැනට ඉතාලියේ ලූකා නගරයේ සේවයෙන් නියුතු එම් නිරෝෂණී කරුණාරත්න පින්වත් මහත්මිය විසින් එතුමිය කුඩා කාලේ ඉඳලම දරු සෙනෙහසින් යුක්තව රැකබලාගත් එතුමියව පෝෂණය කරපු බොහෝ දූ දරුවන්ට මව්පිය සෙනෙහස නොඅඩුව ලබා දීපු උතුම් වූ මාතෘත්වයෙන් පීතෘත්වයෙන් තමන්ව රැකබලාගත් 2019 මැයි මාස 17 වන දින පරලොව සැපත් වුණ එම් දයාවති ආදරණීය නැන්දාට සහ 2019 දෙසැම්බර් මාස 15 වන දින හදිස්සියේ අභාවයට පත් වූ ආර්.පී. නිමල් රණසිංහ ආදරණීය මාමණ්ඩියට පරලොව සුගතිය පිණිස දානයන් අතර උතුම් වූ දානය වන ධර්ම දානමය පින්කමක් සිදු කරමින් එය වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ විකාශය කරමින් ඒ දෙපළට පින් අනුමෝදන් කරන්නයි අද ඒ පින්වත් නිරෝෂණී කරුණාරත්න මහත්මියගේ ප්‍රධාන අරමුණ බලාපොරොත්තු බවට පත් වුණේ. ඒ වගේම ඇය බලාපොරොත්තු වෙනවා සෙසු අරමුණු හැටියට එතුමියගේ පවුලේ සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට සෙත් ප්‍රාර්ථනා කරන්නට, එතුමියගේ නමින් පරලෝ සැපත් වර්ග පරම්පරාවේ සියලුම දෙනාට පින් අනුමෝදන් කරන්නට, දේශකයාණන් වහන්සේ වන අප ඇතුළු මහා සංඝරත්නයට ආශිර්වාද කරන්නට, ධර්ම ශ්‍රවණය කරපු ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම වහවහාම චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කර ගැනීම පිණිසම මෙම ධර්ම දානමය කුසලයේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවත් ඇති කරමින් එතුමිය මේ ධර්ම දානමය පුණ්‍යක්‍රියාව සිදු කරන බව අපට සඳහන් කරලා එවලා තිබෙනවා. එසේනම් අද දවසේදී අපි වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ මේ ධර්ම ශ්‍රවණය කරන්නට යෙදුණා. ඒ වෙනුවෙන් දායකත්වයේ දරූ එම් නිරෝෂණී කරුණාරත්න මහත්මිය බලාපොරොත්තු වුණේ තමන්ට මව්පිය සෙනෙහසින් තමන්ව ආදරයෙන් රැක බලාගත් ආදරණීය
දෙමව්පිය දෙපළක් වන් නැන්දනියටත් මාමණ්ඩියටත් පින් අනුමෝදන් කරන්නට. ඉතින් මේ දෙපළ බොහෝ දරුවන්ට අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වගේ තමයි කටයුතු කරලා තියෙන්නේ. අපිට දැනගන්න ලැබිච්ච හැටියට ඒ මාමණ්ඩියත් නැන්දනියත් ඒ ගෙදරට එන බොහෝ දරුවන්ට ආදරයෙන් සලකලා ආදරයෙන් ඒ දරුවන්ව බලා කියාගෙන සෙනෙහසින් යුක්තව හදලා වඩලා තියෙනවා. ඉතින් ඒ ගුණය නිසා තමයි අද විදේශ රටක හිටියත් නිරෝෂණී මහත්මිය ඉතාලියේ ලූකා නගරේ ඉඳලා තමයි අද මේ උතුම් ධර්මානුශාසනාව වෙනුවෙන් දායකත්වයේ දරන්නේ. ඉතින් එතුමියට ඒ ගුණය අමතක නැහැ. ඒ නිසා අපි සමස්ත දරු පරපුරටම කියන්නේ එකයි. තමන්ව පොඩි කාලේ කවුරු හරි බලාගත්තා නම් ඒ ගුණය අමතක කරන්න එපා. දුවේ පුතේ ඔබ ඒ ගුණය අමතක නොකර ඒ තමන්ව හැදූ වැඩූ ආදරණීයයන්ව ආදරයෙන් රැක බලා ගන්න. යම් දවසක ඒගොල්ලෝ මිය ගියා නම් ඔබ කොතන හිටියත් ඒ අයට මේ වගේ පින්කම් කරලා පින් අනුමෝදන් කරන්න. ඒක තමයි පින්වත්නි හරිම වටිනාම දේ. ඒ නිසා අද ගුණධර්ම අමතක කළා දාන සමාජයේ ඉතාලියේ ලූකා නගරයේ සේවය කරන පින්වත් නිරෝෂණී මහත්මිය එතුමිය ආදර්ශ සම්පන්න පින්කමක් තමයි අද මේ සිද්ධ කළේ. මේ දේශනාව ලෝකේ කොතනක හරි ඉඳන් කෙනෙක් අහනවා නම් එයා අහලා තමන්ගේ ජීවිතය හරි මාර්ගයට පත් කර ගන්නවා නම් තමන්ට උදව් කරපු උපකාර කරපු තමන්ව කුඩා කාලේ හදා වඩාගත්ත රැක බලාගත් අයව අමතක කරලා දාලා තියෙනවා නම් ඒ අයට තමන්ව සෙනෙහසින් ආදරයෙන් බලාගත්ත ඒ දෙමව්පියන් වන් අයව මතක් වෙයි. ඉතින් ඒ නිසා අපට මව් සෙනෙහස නොලැබුණත් පිය සෙනෙහස නොලැබුණත් අපට මව්පිය සෙනෙහස ලබා දෙන්න සුදුසු පුද්ගලයෝ මේ ලෝකේ ඉඳලා තියෙනවා. ඒ නිසා ඒ අයට මිය ගියාට උනත් කමන්නේ ඒ අයට පින් දීම තමයි අපේ යුතුයකම. එහෙනම් අද දවසේදී රැස් කරගත් සියලුම පුණ්‍ය සම්භාර ධර්මයන් සම්මා දිට්ඨික දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ආශිර්වාදය දේව රැකවරණය පින්වත් ඔබ අප සෑම සියලු දෙනාටම ලැබේවා. ඉතාලියේ සේවය කරන නිරෝෂණී කරුණාරත්න පින්වත් මහත්මිය ඇතුළු හැම දෙනාටම දෙවියන්ගේ ආරක්ෂාව දේව රැකවරණය ආශිර්වාදය ලැබේවා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කරපු ලක්වැසි ලෝවැසි පින්වත් ඔබ හැම දෙනාටම දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. දෙවියෝ අපි හැම දෙනාම කලට වේලාවට යන තැන තබන පියවරක් පාසා අපගේ ජීවිත රැක දේවා ආරක්ෂා කර දේවා. දෙවියෝ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් අමා මහ නිවනින් සැනසේවා. ඒ වගේම මීට වසර 3කට පෙර 2019 මැයි මාස 17 වන දින පරලෝසපත් එම් දයාවති නැන්දාටත් 2019 දෙසැම්බර් 15 වන දින හදිස්සි අභාවයටපත් ආර්.පී. නිමල් රණසිංහ මාමණ්ඩියටත් පරලොව සුගතිය පිණිස මේ උතුම් වූ කුසල් සම්භාර ධර්මයන් හේතු වාසනා වේවා. නම් සදහන් කළ නොකළ සියලු මළගිය ඥාතීන්ට උතුම් නිවන් අවබෝධය සාක්ෂාත් වේවා. ධර්ම ශ්‍රවණය කළ ඔබ හැම දෙනාගේම නමින් මියගිය සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වේවා. ඒ ඇත්තන්ටත් රට ජාතිය වෙනුවෙන් දීපිදූ විරෝධාර රණවිරුවන්ටත් අපවත් වදාළ යතිවරයන් වහන්සේලාටත් මේ උතුම් ධර්ම දානමය කුසලයේ නිවන් සුව පිණිසම හේතු වාසනා වේවා කියලා දෙවියන්ට මියගිය ඥාතීන්ට පින් දෙන්න. ඒ වගේම අද දවසේදී අපි රැස් කරගත් සියලු පින් සියලු කුසල් අපගේ වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාවේ ගයාන් දුෂ්‍යන්ත මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ආශිර්වාදයක්ම වේවා. මේ උතුම් වූ ධර්ම කාර්යය තව තවත් ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ඒ හැම දිනාටම ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා. ඒ වගේම දායකත්වයෙන් කටයුතු කළ ඉතාලියේ ලූකා නගරයේ සේවය කරන පින්වත් එම් නිරෝෂණී කරුණාරත්න මහත්මියටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබිලා යගේ රැකී ආරක්ෂා කටයුතු සියල්ලම සාර්ථක වේවා. නිදුක් බව නිරෝගී බව වඩාත් වර්ධනය වේවා. තව තවත් මෙවන් උතුම් පුණ්‍ය ක්‍රියාවන් කරගන්න අයට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා. ඒ වගේම එතුමියගේ පවුලේ සියලු දෙනාටමත් සියලු ඥාති හිත මිත්‍රාදීන්ටත් අපි සෙත් ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ ලක්වැසි ලෝවැසි වස්සාන ධර්ම දේශනා YouTube නාලිකා ශ්‍රාවක පින්වත් ඔබ හැම දිනාටමත් අපි සෙත් ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද කරනවා. විශේෂයෙන්ම අපේ ලංකාද්වීපයට බලපෑ ඇති මේ සියලුම කරදර දෝෂාන්ධකාරයන් දුරු වෙලා අපේ රට ජාතියට සමස්ත ජනතාවට නිදුක්ව නිරෝගීව ජීවත් වෙන්න
සතුටින් ජීවත් වෙන්න අවශ්‍ය කරන වටපිටාවක් සැකසේවා. අතුරු අන්තරා විපත්ති බලපානවා නම් ඒ සියල්ලම අපේ රටින් දුරු වේවා කියලා අපේ රටට අපි ආශිර්වාද කරනවා. ජාතියට සෙත් පතනවා ආශිර්වාද කරනවා. ඒ වගේම තමයි අපේ රටවැසියන්ට දුකක් වේදනාවක් පීඩාවක් කරදරයක් නොම වේවා. සියලු දෙනා සංසුන්ව එක්සත්ව එක්සිත්ව වාසය කරත්වා. හැම දිනාටම මෛත්‍රිය කරුණාව දයාව වැඩි දියුණු වේවා කියලා අපි සෙත් පතනවා. අපි හැමෝටම ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දලදා හාමුදුරුවන් වහන්සේගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ වාසය කරන සරණමාලි මහා සෑරදුන් වහන්සේගේ අනන්ත වූ ආශිර්වාදය බලේ ශක්තිය ලැබේවා. අවසානයේ අපි හැම දිනාටම දෙවියන් සහිත ලෝකයාටත් මිය පරලෝකීය ඥාතීන්ටත් මේ උතුම් වූ ධර්ම දානමය කුසලය මගඵල පිළිවෙලින් සුඛපටිපදාවෙන් ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්නම හේතු වේවා වාසනාව වේවා පාරමිතා ධර්මයක්ම වෙත්වා කියලා ඔහොම්මම වන්දනා කරගනිමු. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු බුද්ධ ශාසනං චිරන් රක්칸තු බුද්ධ දේශනං චිරන් රක්칸තු බුද්ධ ශාවකං තී ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ අභිවාදන සීලිස්ස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. හැම දිනාටම සම්මා සම්බුදු සරණ ලැබේවා. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ නාත්තණ්ඩිය පහළ කොටරා මුල්ල විසූ 2019 මැයි මාස 17 වන දින පරලෝ සැපත් එම් දයාවති ආදරණීය නැන්දාට සහ 2019 දෙසැම්බර් 15 වන දින හදිසියේ අභාවයට පත් වූ RP නිමල් රණසිංහ දයාබර මාමාට පරලොව සුගතිය පිණිස දානයන් අතර උතුම් වූ දානය ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. එවෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ නාත්තණ්ඩිය පහළ කොට්ටරා මුල්ල පදිංචි දැනට ඉතාලියේ ලූකා නගරයේ සේවයේ නියුතු එම් නිරෝෂණී කරුණාරත්න මහත්මියයි. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ ආනුභාවයේ බලයෙන් එම් නිරෝෂණී කරුණාරත්න මහත්මිය ඇතුළු පවුලේ පින්වත් සැමටම නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා. ධම්මසු ඔබ සැමටත් සම්මා සම්බුදු සරණයි. විදේශගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නැහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට ධම්මසු ඔබ සැමට තෙරුවන් සරණයි. 071 8 57 57 13 071 8 57 57 13 වස්සාන ධර්ම දේශනා දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා